ආයුබෝවන් අද දවසේ පාඩම ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ මුනිසිරිපා සිඹිමින්ගේ පද්‍ය හා සම්බන්ධ කොටසක් අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික වීරයන්ගේ ලැයිස්තුවේ අපේ රටේ ජාතික වීරයෙක් විදිහටත් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝගේ නම සඳහන් වෙනවා. කඩුවක් අරගෙන යුද්ධයට නොගියට, පෑනක් අරගෙන ජාතික නිදහස, ජාතිකාභිමානය වෙනුවෙන් ලාංකිකයා මෙහෙවපු කෙනෙක් විදිහට ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ ඉතිහාසගත වෙන්නේ පුතේ විදේශිකයෙක් එක පැත්තකින්, ලංකාවේ උපන් කෙනෙක් නෙවෙයි, සහ අනිත් පැත්තෙන් පැවිදි හිමිනමක් විදිහට ලංකාවේ නිදහස වෙනුවෙන්, ජාතිකාභිමානය වෙනුවෙන් අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව මුදවා ගැනීම වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කරපු හිමිනමක් විදියට. එතකොට අපිට නිර්දේශ වෙලා තියෙනවා ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ රචනා කරපු මුනිසිරිපා සිඹිමින්නේ කියන පද්‍ය පන්තිය පිළිබඳ සාහිත්‍යමය ඇගයීමක් කරන්න. මේක සාමාන්‍ය පෙළට විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන 10 සහ 11 ශ්‍රේණි කියන මේ ශ්‍රේණි දෙකේම දරුවෝ වෙනුවෙන් තියෙන පාඩම් ඒකකයක්. එතකොට මේක එක පැත්තකින් අපි කතා කරනවා මේ ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල කියලා. මේක ජාතික තොටිල්ල, ජාතියක් නලවන, ජාතියක් අවදි කරන, ජාතියකට ජාතිකානුරාගය සහ දේශාභිමානය පිළිබඳ හැඟීම දෙන පද්‍ය නිර්මාණයක්. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ රචනා කරනවා විරුවන් තනනා ජාතික තොටිල්ල කියලා පද්‍ය සංග්‍රහයක්. ඒ විරුවන් තනනා ජාතික තොටිල්ල කියන පද්‍ය සංග්‍රහය තුල තමයි අපි මේ කියන කවි පන්තිය අධ්‍යයනයට ලක් කරන්නේ. මේ පද්‍ය පන්තිය ඇතුලේ සම්පූර්ණ පද්‍ය ගණන 95ක් තියෙනවා. ඒ 95න් නිර්දේශිත කොටසක් තමයි අපිට වෙන් කරලා දීලා තියෙන්නේ. අපි අද දවසේ පාඩම අපි බලාපොරොත්තු වෙනවා මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන පද්‍ය පන්තියේ භාෂාව පිළිබඳව අපි කොහොමද විභාගයට පිළිතුරක් ලියන්නේ? එහෙම නැත්නම් මේ පද්‍ය නිර්මාණයේ භාෂාව පිළිබඳව සාහිත්‍ය විචාරයක් කරන්න ආවොත් ඒ සඳහා මොනවද අපි විභාගයට ලියන්න ඕන කරුණු? මේ කාරණේ පිළිබඳව අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ දන්න දෙයක් තමයි මේ දරුවෙක් නලවනකොට, ඒ දරුවා නලවනකොට එතන රිද්මයක් තියෙන්න ඕනේ. එක්තරා රිද්මයකට තමයි පුංචි කාලේ, පොඩි කාලේ අම්මලා දරුවෝ නලවන්නේ. දැන් අපි අහලා තියෙන ජනප්‍රියම දරු නැලවිල්ලක් ගත්තොත් එහෙම ඒ දරු නැලවිල්ලේ ගායනා වෙනවා මේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. මේ තමයි ජනප්‍රියම සහ ප්‍රසිද්ධම සහ සාම්ප්‍රදායික අපි දන්න දරු නැලවිල්ල. නේද? දැන් මේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා, මේ දරු නැලවිල්ලේ රිද්මය අනුව යමින් තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ මේ පද්‍ය නිර්මාණය රචනා කරලා තියෙනවා. එතකොට අපි හඳුනා ගන්නවා මේකේ විරිත. අපි සාහිත්‍ය නිර්මාණයක විරිත පිළිබඳව කතා කරද්දී අපි මේ පද්‍ය සංග්‍රහයේ විරිත විදියට හඳුනා ගන්නවා යොන්මත්වැල විරිත කියලා. එතකොට ඒ යොන්මත්වැල විරිතට අනුව අර සාම්ප්‍රදායික දරු නැලවිල්ලේ ආකෘතියට අනුව මේ පද්‍ය සංග්‍රහය රචනා වෙලා තියෙනවා. නේද? දැන් ඒකේ ගායනා කරනකොට මුනිසිරිපා
සිම්බීමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා මේ රිද්මය අපි දකිනවා මේ පද්‍ය සංග්‍රහය තුල එස් මහින්ද හාමුදුරුවන්ගේ මේ පද්‍ය නිර්මාණය තුල අපි මේ රිද්මය දකිනවා. එතකොට දරු නැලවිල්ලක ආකෘතිය අනුව යමින් පුතේ එස් මහින්ද හාමුදුරුවෝ උත්සාහ කරන්නේ දරුවෙක් නලවන්න නෙමෙයි රට ජාතිය ආගම වෙනුවෙන් අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතියක් අවදි කරන්න. එතකොට පුංචි කාලේ ඉඳලම දරුවගේ ආකල්පමය සංවර්ධනයකට උත්සාහ කරනවා කවියා රට ජාතිය පිළිබඳ දේශානුරාගය දේශාභිමානය පිළිබඳව හැඟීම් මේ පුංචි දරුවගේ හදවතේ රෝපණය කරලා ඒ දරුවා රට ජාතිය වෙනුවෙන් කැපවෙන දරුවෙක් බවට පත් කරනවා. එතකොට මේ පද්‍ය සංග්‍රහයේ භාෂාව පිළිබඳව අපිට විභාගයට ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මුනිසිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තියේ උපයුක්ත භාෂාව පිළිබඳ ඇගයීමක් කරන්න කියලා. අපි කොහොමද එතනදී මේ සඳහා පිළිතුරක් ගොනු කරගන්නේ? ආරම්භයේදීම ඔබ පැහැදිලි කරන්න ඕනේ මේ පද්‍ය සංග්‍රහය දේශාභිමානය ජාතිකානුරාගය දේශමාමකත්වය රට ජාතිය පිළිබඳ ගෞරවනීය හැඟීම් විශේෂයෙන්ම බාල පරම්පරාවේ හදවත් ඇතුලේ නැත්නම් දරුවන්ගේ හදවත් ඇතුලේ රෝපණය කරමින් රට ජාතිය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන දරුවෙක් අනාගත පරම්පරාවක් නිර්මාණය කරන්න ගන්න උත්සාහයක් පිළිබඳව තමයි මේ පද්‍ය පන්තිය ඇතුලේ සඳහන් වෙන්නේ කියන කාරණේ. ඒක ඔබ මුලින්ම හැඳින්වීමක් ලෙස පැහැදිලි කළ යුතුයි. ඒත් එක්කම මේක රචනා කරන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කියන කාරණේ. ඒ මූලික තොරතුරු පිළිබඳව සඳහන් කිරීම වැදගත් වෙනවා මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුරක් ගොනු කිරීමේදී. ඊට පස්සේ පුතේ අපි සාකච්ඡා කරොත් මේ පද්‍ය පන්තියේ භාෂාව පිළිබඳව නැත්නම් භාෂා ශෛලිය පිළිබඳව මොන වගේ භාෂාවේ ලක්ෂණද මේ පද්‍ය සංග්‍රහය ඇතුලේ දකින්න හම්බ වෙන්නේ? අපි මොනවා පිළිබඳවද කතා කරන්නේ? මුලින්ම ඔබට සඳහන් කරන්න පුළුවන් කතුවරයා සරල භාෂාවක් භාවිත කරනවා මේ පද්‍ය පන්තිය තුල. ඉතින් සරල භාෂාවක්. දැන් සරලයි කියලා කියන කාරණය තුල ඔබ සඳහන් කරන්න ඕනේ දරුවාට පහසුවෙන් අවබෝධ වෙන විදිහට දරුවාට පහසුවෙන් තේරුම් යන විදිහට නැලවිලි ගීයක් ලක්ෂණ පෙන්වමින් සරල භාෂාවක් භාවිත කරමින් නැත්නම් සරල භාෂාවක් උපයුක්ත කරගනිමින් එස් මහින්ද හාමුදුරුවෝ තමන්ගේ පද්‍ය පන්තිය රචනා කරනවා කියන කාරණය. එතකොට ඒ සරල භාෂාව තුළ කතුවරයා විශේෂයෙන්ම අර්ථ රසය සහ අනිත් පැත්තෙන් ශබ්ද රසය කියන දෙකම අර්ථ රසය සහ ශබ්ද රසය කියන දෙකම ඉස්මතු වෙන විදිහට පහසුවෙන් තේරුම් යන වචන සමග නැත්නම් පහසුවෙන් තේරුම් ගත හැකි භාෂාවක් භාවිත කරමින් කවියා තමන්ගේ පද්‍ය පන්තිය රචනා කරනවා කියන කාරණේ. දරුණැලවිල්ලක ආකෘතියක් පෙන්වුම් කරන හින්දා දරුවන්ට
ආමන්ත්‍රණය කරන්න ගන්න උත්සාහයක් හින්දා ඒ පද්‍ය පන්ති ඇතුලේ අනිවාර්යයෙන්ම ශබ්ද රසය තිබිය යුතුයි. දැන් පුංචි කාලේ පුතේ දරුවෙක් නලවනකොට අම්මා කෙනෙක් නැලවිලි කීයක් කියලා දරුවට දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා කියලා පුංචි අත දරුවා කිරි දරුවා නලවනකොට ඒ පොඩි එකාට තේරෙන්නේ නැහැනේ දැන් අම්මා මට කියන්නේ දොයියා ගන්න කියලා. අම්මා මට කියන්නේ බයියා ගන්න කියලා. ඒ හින්දා ඒක තේරිච්චින්ද පොඩි එකා නිදාගත්තා නෙමෙයි. ඒ නැලවිලි ගීපු රිද්මයක් තිබ්බා. ඒ රිද්මයට අනුව දරුවා නලවපු රිද්මයක් තිබ්බා. ඒ රිද්මයත් එක්ක තමයි දරුවා නිදිසුව ලැබුවේ. ඒ හින්දා මේ වගේ තැනකදී මේ ශබ්ද රසය කියන එක හරි වැදගත් වෙනවා. එහෙනම් ඔබ මුලින්ම සඳහන් කළ යුතුයි එස්පහින්ද හාමුදුරුවෝ තමගේ පද්‍ය නිර්මාණය තුළ භාවිත කරන්නේ සරල පහසුවෙන් අවබෝධ කරගත හැකි භාෂාවක්. සරල පහසුවෙන් අවබෝධ කරගත හැකි පහසුවෙන් තේරුම් යන භාෂාවක්. ඒ භාෂාව තුළ අර්ථ රසය සහ ශබ්ද රසය කියන දෙකම ඉස්මතු කරන්න කවියා සමත් වෙලා තියෙනවා කියන්නේ. දැන් පළවෙනි භාෂාවේ ලක්ෂණයේ විදිහට මේ කියන කාරණය ඔබ පැහැදිලි කරද්දී ඒ සරල බව පෙන්වන්න ඔබට සඳහන් කරන්න පුළුවන් එස්පහින්ද හාමුදුරුවෝ මේ සඳහා උපයුක්ත කරගන්න නැත්නම් මේ සඳහා පදනම විදිහට යොදාගන්නේ අපේ ප්‍රසිද්ධ සාම්ප්‍රදායික දරුණැලවිල්ල වෙච්ච දොයි 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 දොයිය බබා කියන එක. දොයි 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 දොයිය බබා කියන ප්‍රසිද්ධ දරුණැලවිල්ල. ඒ දරුණැලවිල්ලේ ආකෘතිය. ඒ නිසා එතන භාෂාවේ සරල බව අපිට පෙන්වුම් කරනවා. ත්‍රොබට ඒ සඳහා උදාහරණ කරන්න පුළුවන් අපි පද්‍ය පන්තියෙන් කිසියම් කාරණයක් සඳහන් කරාට පස්සේ ඒකට උදාහරණයක් සපයන්න ඕනේ. එහෙම නැත්නම් අපි තියෙන උපයුක්ත පාඩමෙන් අපි ඒකට සාක්ෂි සපයන්න ඕනේ. මේ කියන කාරණේ පැහැදිලි කිරීමේදී මේ සඳහා ඔබට සාක්ෂි විදිහට කවියක් උද්දෘත කරන්න ඕනේ ඔබේ පිළිතුර තුළ. ඒ සඳහා ඔබට මේ පද්‍ය පන්තියේ පළවෙනි කවිය යොදා ගන්න පුළුවන්. මුනිසිරිපා සිඳිමින්නේ සම නොලකිරි පෙදෙසින්නේ මද සුලගයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. මේ අර යොන්මත්වැල විරුතේ ආකෘතිය අපි දකිනවා. මේ ඒ ආකෘතියට අනුව කවියා සරල පහසුවෙන් අවබෝධ වෙන අර්ථ රසය සහ ශබ්ද රසයෙන් පිරුණු සාම්ප්‍රදායික දරුණැලවිල්ලේ ආකෘතිය දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා කියන දරුණැලවිල්ලේ ආකෘතියට අනුව කවියා පද්‍ය පන්ති රචනා කරනවා කියන පළවෙනි භාෂාවේ ලක්ෂණය ඔබට ඔබේ පිළිතුර තුළ පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ ඊට පස්සේ පුතේ දැන් මේ දරුවා නලවනකොට ඒ රිද්මයට අනුව දරුවා නිදිසුව ලබනවා. නිදිසුව ලබන දරුවගේ හදවතේ රෝපණය වෙන්නේ ආගම දහම පිළිබඳ හැඟීම්. මුනිසිරිපා සිඳිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ. ආගම දහම පිළිබඳ හැඟීම් කවියා උත්සාහ කරනවා මේ සරල භාෂාවක් යොදාගෙන දරුවගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කරගන්න. එසා ඔහු ආගමික පසුබිමක් තුළ නිදිසුව ලබන්න සලස්වනු. ඔබට මේ කියන කාරණය පැහැදිලි කරන්න පුළුවන් මේ දරුණැලවිල්ල ඇතුළේ. ඒත් එක්කම ඔබට ඒ උදාහරණ කරන කවියට පස්සේ ඔබට සඳහන් කරන්න පුළුවන් මේ පද්‍ය පන්තියේ භාෂාවේ තියෙන මේ සරල බව නිසාම මේ පද්‍ය පන්තිය තුළ ගීතවත් බවක් උපදිනවා. ගීතවත් රිද්මයක් උපදිනවා. නම් කවියා ඊට සරල භාෂාවක් භාවිත කරමින්
ගීතවත් රිද්මයක් මතුවෙන විදිහට තමන්ගේ භාෂාව හසුරවනවා කියන කාරණය සඳහන් කරන්න පුළුවන්. ඒක ඔබ පළවෙනි ඡේදය තුල හැඳින්වීමේ ඡේදයෙන් පස්සේ පළවෙනි උදාහරණය තුල ඔය කියන කාරණා ටික පැහැදිලි කරන්න. පැහැදිලි කරලා පිළිතුර සකස් කරගන්න ඕනේ. දැන් පුතේ මේ ඒ දරුණැලවිල්ලක ආකෘතිය ඇතුලේ නැත්නම් සාම්ප්‍රදායික දරුණැලවිල්ල ඇතුලේ ආගම දහම පිළිබඳ අපේ සම්ප්‍රදායන් පිළිබඳව අපේ යුතුයකම් වගකීම් පිළිබඳව පවා පුංචි කාලේ ඉඳලම මේ දරුවන්ගේ හදවත් ඇතුලේ හැඟීම් ඉස්මතු කරන්න සමත් වෙලා තියෙනවා. ඒක අපි දරුණැලවිලි ආකෘතිය ඇතුලේ දකින්න. මේ වගේ ආගම දහම ඇතුලේ වගේම අපේ අම්මා තාත්තා පිළිබඳ අපේ යුතුයකම් පිළිබඳ මේ දරුණැලවිලි වල සඳහන් වෙනවානේ මේ අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසකිනේ. දැන් මේ රිද්මයිනේ මේ පද්‍ය පන්තියේ තියෙන අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන මුනිසිරිපා සිඹිමින්නේ. දැන් දකින්නවාදී ඒ සරල රිද්මය ඒ ගීතවත් බව තියෙනවා. ඒ සාම්ප්‍රදායික දරුණැලවිලි ඇතුලේ ඔය කියන ගීතවත් බව සහ අපිට අපේ රට ජාතිය ආගම පිළිබඳව අපේ යුතුයකම් පිළිබඳව අපේ අම්මා තාත්තා පිළිබඳව හැඟීම් ඇති කෙරුවනේ. මේ අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන නේද? දැන් බලන්න එතන හරිය ලස්සන කතාවක් කියනවනේ. බරටම දර කඩාගෙන. අර අතීතයේදී අපේ මිනිස්සු බොහෝ දේවල් උපයා සපයා ගත්තේ වනාන්තරයෙන් කැලෑවෙන්. ගේ හදන්න පැලිනි වැට ටික කපා ගත්තේ කැලින්. පලා ටික නෙලා ගත්තේ. දැන් පුතේ මෙතන මේ පලා කියලා කියන්නේ මේ මැල්ලුම් වර්ග විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ කුටුකොළ මුකුණු වැන්න මේ වගේ පලා විතරක් නෙමෙයි. එතන මේ පලා කියන එක ඇතුලෙන් පුතේ අදහස් කරන්නේ ආහාර සඳහා කැලෙන් උපයාගත් සියලු දේවල් පලා. ඒ ආහාරය සඳහා සාම්ප්‍රදායික ගැමියා වනාන්තරයෙන් නෙලාගත් සියලු දේවල් පලා. එහෙම නැතුව මේ මැල්ලුම් වර්ග ගැන විතරක් නෙමෙයි මේ කියවෙන්නේ. දැන් මෙතන නම් අම්මා ඉන්නට පලා නෙලාගෙන ඉන්නේ. අර පලා ටික කඩලා චීත්තේ නෙරියේ ගැට ගහලා ඒ පලා ටිකත් අරගෙන ඉන්නේ. දර බරටම කඩාගෙන ඉන්නේ. ඒක ලස්සන දරක් කියනවනේ පුතේ. අතට විරලු ඇහිඳගෙන. දැන් මේ මොකද්ද දැන් මේ කියන්නේ? මේ දරුණැලවිල්ල ඇතුලේ අපේ පැරණි ගමේ තිබිච්ච ලොකු සම්ප්‍රදායක් ගැන කතා කරමු. අම්මා බරටම දර ටික කඩාගෙන ඇවිල්ලා දැන් එතන බලන්න කැලේට ගියේ දර කඩාගෙන ඉන්න. දර කපාගෙන ඉන්න නෙමෙයි. දර කපන්න නෙමෙයි ගියේ. දර කඩාගෙන ඉන්න ගියේ. එතකොට ඒ දර කඩාගෙන එනවා කියන එක ඇතුලේ තියෙන්නේ අර වේලිච්ච ලිපලන්න පුළුවන්. ඒ වේලිච්ච දර කොටු මිටියට බැඳලා දර ටික කඩාගෙන ආවි. ඒ අරින්න දර කපන්න ගියේ නෑ. වනාන්තරයත් එක්ක සබහදහමත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙච්ච මිනිස්සු කැලෑවට හානි නොකරපු මිනිස්සු ගැන අපිට කතා කරනවා. දැන් පුතේ ඒ දර ටික කඩාගෙන ඇවිල්ලා ඕක පොඩි පොඩි කෝටු වලට කඩලා ඒ ටික ලිපට දාලා ලිපගිනි මොලවලා පොඩි එකාට බත්තු යන්න එපා නේද? අද වගේ ගෑස් තිබුණේ නෑනේ. අද වගේ රයිස් කුකර් එකකින් උයන්න පුළුවන්කම තිබුණේ නෑනේ. එතකොට දර ටික කඩලා ඒකෙන් ලිපගිනි මොලවලා හාල් ටික ගරලා පලා ටික තෝරලා බතයි ව්‍යංජනේ හදලා දෙනකන් පොඩි එකාට සැහැණ වෙලාවක් ඉන්න වෙනවා. පොඩි එකාට සැහැණ වෙලාවක් ඉන්න වෙනවා. දැන් ඒකට විකල්පය කොහොමද අපේ සංස්කෘතිය තුල හැදුනේ? ඒකට විකල්පය මොකද්ද? අතට වෙරළු ඇහිඳගෙන. ඇයි අම්මා මේ අතට වෙරළු ඇහුලාගෙන ආවේ? අර ලිපගිනි මොලවලා බත ව්‍යංජනය හදලා දෙනකන්
මේ පොඩි දරුවට පොඩි බඩගින්නට කන්න තමයි මේ වෙරළු අහුලාගෙන ආවේ. වෙරළු කියන එක ඇතුලේ තියෙන කැලෙන් ඒ වෙලාවේ නෙලා ගන්න පුළුවන් සියලු පළතුරු වර්ග. වෙරළු විතරක්ම නෙමෙයි. පොඩි බඩගින්නට කන්න තමයි වෙරළු අහුලාගෙන ආවේ. බත ඉදෙනකම්. දැන් මේ දේශීය සංස්කෘතියේ තිබිච්ච ලක්ෂණ පස්සේ කාලයක අපේ බිස්කට් කම්පැනි වලින් ඒක හොරගම් කරේ කොහොමද? ඒගොල්ලන් ගහුවා පොඩි බඩගින්නට මංචි සුපර් ක්‍රීම් කැකර් කියලා. අර අපේ දරු නැලවිල්ල තමයි හොරකම් කරේ මුදලාලි. දැන් මේ සංස්කෘතිය ඇතුලේ ඒ කියන දේවල් තිබුණා. ඒ දරු නැලවිල්ලක් ගැන කතා කරද්දී ඒ කියන බොහෝ දේවල් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරගෙන ගියේ මේ භාෂා ශෛලිය පිළිබඳව පළවෙනි ලක්ෂණය අපි කිව්වා සරල භාෂාවක් භාවිත කරන්න පුළුවන් කියලා. ඒකේ ලක්ෂණ ටික ලියන හැටි කිව්වා. ඒ සඳහා මුනිසිරිපා සිටිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ ඉන්නේ මගේ පුතා නැලවෙන්නේ කියන කවිය උදාහරණ කරා. ඒ කවියේ භාෂාව සරලයි කියන කරුණු ටික පහසුවෙන් තේරෙනවා. ඒත් එක්කම අපූර්ව ගීතවත් රිද්මයක් මේ තුළ උපදිනවා කියන එක සඳහන් කරා. ඒ ඔබට පළවෙනි උදාහරණයේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් කාරණේ. දැන් අපි දෙවෙනි උදාහරණයේ විදිහට මොනවද අපිට සඳහන් කරන්න පුළුවන්? දෙවෙනි උදාහරණයේ විදිහට මොනවද සඳහන් කරන්න පුළුවන්? නැත්නම් දෙවෙනි භාෂාවේ ලක්ෂණ. ඊළඟ ඡේදය තුල ඒ සඳහා ඔබ මෙහෙම සඳහන් කරා. මේ ගීත රචකයා නැත්නම් මේ කවියා මුළු පද්‍ය පන්තිය පුරාවටම සරල භාෂාවක් උපයුක්ත කරගන්නේ ඒ සරල භාෂාව ඇතුලේ අපි දකින තවත් විශේෂ ලක්ෂණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් කියලා ඔබට තව ලක්ෂණයක් සඳහන් කරන්න පුළුවන්. ඔබ දෙවෙනි ලක්ෂණයේ විදිහට සඳහන් කරන්න ගැමි ව්‍යවහාරෝචිත. හරි? ගැමි ව්‍යවහාරය නැත්නම් ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් උපයුක්ත කරගන්නවා කතුවරයා. ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් උපයුක්ත කරගන්න ආකාරය මේ පද්‍ය පන්තිය තුල අපිට දැක ගන්න පුළුවන් කියන කාරණය ඔබ සඳහන් කරා. ගැමි ව්‍යවහාරෝචිත භාෂාව. මොකද්ද පුතේ කියන්නේ? ගැමියා ගමේ මිනිස්සුගේ භාෂාව ව්‍යවහාරෝචිත. ඒගොල්ලන් එදිනදා ව්‍යවහාර කරන. ඒ කියන්නේ එදිනදා කතා කරන භාෂාව. ඔවුන් එදිනදා තමන්ගේ අදහස් හෝමාරු කර ගැනීමේදී එදිනදා ව්‍යවහාර කරන භාවිත කරන භාෂාවක් ඉස්මහින්ද හාමුදුරුවෝ මේ පද්‍ය පන්තිය ඇතුලේ උපයුක්ත කරගන්නවා කියන එක දෙවෙනි භාෂාවේ ලක්ෂණයේ විදිහට ඔබ සඳහන් කරා. දැන් ඒ සඳහා ඔබට උදාහරණයක් දෙන්න ඕනේ. අපි කොහෙන්ද මේ කියන භාෂාවේ ලක්ෂණය පැහැදිලි කරන්න මොකක්ද අපි දෙන උදාහරණය? අත්‍යවශ්‍යයි සාහිත්‍ය රසවින්දනයේදී උදාහරණයක් සැපයි. මොකක්ද ලියන්නේ? අපිට එතන ඔබට උදාහරණ කරන්න පුළුවන් පොතේ මේ කවිය. කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනාවෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි. කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනාවෙවි. දැන් කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනාවෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි. මේ කවිය උදාහරණ කරලා ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් උපයුක්ත කරගන්නවා කියලා ලියනවා ඉස්මහින්ද හාමුදුරුවෝ. ඒ සඳහා උදාහරණ කරනවා මේ කරදර දහසක් හමු වී කියන
කරදර දහසක් හමු වී කියන පද්‍ය ඔබ උදාහරණ කරනවා. මේ පද්‍ය ඔබට උදාහරණ කරන්න පුළුවන්. උදාහරණ කරලා ඒ කියපු පද්‍යයේ පද හතරම ඔබ ලියන්න ඕනේ. ඒ කියන පද්‍යයේ මේ කියන ගැමි ව්‍යවහාරයන් තියෙන බව ඔබ පැහැදිලි කරන්න ඕනේ. ගැමි ව්‍යවහාරයන් තියෙන බව පැහැදිලි කරන්න ඕනේ. පිළිතුර තුල මොනවද මේක අපිට හම්බ වෙන ගමේ මිනිස්සු භාවිත කරපු ගැමි භාෂාවේ එදිනදා මිනිස්සු කතා කරපු භාෂාවේ ලක්ෂණ මෙතන තියෙනවා. ඔව් ඔබ සඳහන් කරන්න ඕනේ වචන උපුටලා මොනවද? මෙතන එක වචනයක් උදේ ඔබට හම්බ වෙනවනේ කරදර දහසක්. කරදර දහසක් නේද? 1000ක් කරදර කියලානේ ගමේ මිනිස්සු කියන්නේ. 1000කුත් එකක් ප්‍රශ්න. එහෙම කියනවනේ. කරදර දහසක්. ඊළඟට ඔබට ලියන්න පුළුවන් ඉන් තැකිනම්. බලන්න කතෝරයාගේ භාෂාව ඉන් තැකිනම්. ඉන් තැකිනම් ඉන්න හැකිනම් කියන එක ඉන්ට හැකි. මේ ලක්ෂණයේ ගැමි භාෂාව අපි දකින්නවනේ පුතේ මේ ඉන්ට කන්ට බොන්ට එන්ට කෝ මේවා අපි ගැමි ව්‍යවහාරය තුල දැකපු කොහොම මේ සුඛනම්ය වචන නේද? අපේ එකම ඉස්මතු වෙච්ච වචන දේශාභිමානයේ ජාතිකානුරාගයේ මතු කරද්දී අපේ එකම ඉස්මතු වෙන වචන භාවිත නොකර වෙන වචන භාවිත කරා නම් ඒ කියන හැඟීම දෙන්න බෑ. ඔබට ඒක පැහැදිලි. හරි? ඒත් එක්ක ඔබට තව සඳහන් කරන්න පුළුවන් තව වචන සිනා වෙවි නේද? සිනා වෙවි නේද? ගමේ මිනිස්සුන්ගේ ව්‍යවහාරය තියෙනවා නේද? ඊළඟට රාජ්‍යකයි සලකනු මැනවි. මේ වගේ වචන ගත්තම කරදර දහසක් ඉන් තැකිනම් සිනා වෙවි රාජ්‍යකයි නේද? මේ වගේ වචන අපිට මෙතන පුතේ උදාහරණ කරන්න පුළුවන් කවියා ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් උපයුක්ත කරගනිමින් තමන්ගේ පද්‍ය නිර්මාණය රචනා කරනවා කියන කාරණය පෙන්න. නැත්තම් ඔබට දෙවෙනි භාෂාමය ලක්ෂණයේ විදිහට මේ පන්තිය සම්බන්ධ මේ කාරණේ ඔබට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. හරි? එතනදී ඔබට තවත් සඳහන් කරන්න පුළුවන් දැන් මේ කවිය ලියනවනේ මේ කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනා වෙවි කියලා. නේද? කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනා වෙවි කියලා ලියනවනේ. එතන ඔබට තවත් ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් පිළිතුර මේ තුල ගැමි ව්‍යවහාරෝචිත භාෂාවත් එක්ක කවියා ඊටාම නම්‍යශීලී විදිහට ඊටාම සරල විදිහට උපදේශයන් සැපයීමක් කරනවා. ඔබ ලියන්න පුළුවන් සරල ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් යොදා ගනිමින් කවියා එක්තරා විදිහකට දරුවට ඊතා නම්‍යශීලී ලෙස උපදේශ සපයන ආකාරයක් දකින්න පුළුවන්. උපදේශයන් සපයන ආකාරයක් දකින්න පුළුවන්. ඒ බලන්නකෝ කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනා වෙවි. මොකද්ද කියන්නේ? 1000ක් කරදර එද්දී දරා ගන්න බැරි ප්‍රශ්න එද්දී hina වෙවි ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ ප්‍රශ්න එනකොට hina වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් ඒ ප්‍රශ්න උපේක්ෂාවෙන් විඳ දරා ගන්න පුළුවන් නම් ඔහු හරියට රජෙක් වගේ උපේක්ෂා සහගත බව ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ කියන හැඟීම ප්‍රශ්න වලින් පැනලා යන්න හොඳ නෑ කියන හැඟීම දෙන්න කවියා මෙතන උත්සාහ කරනවා. එහෙනම් ඔබට පොතේ දෙවෙනි භාෂාමය ලක්ෂණයේ විදිහට මේ කියන කාරණය ඔය කියන උදාහරණත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්.
දැන් අපි තුන්වෙනි උදාහරණයේ විදිහට මොකක්ද ලියන්නේ? තුන්වෙනි උදාහරණයේ විදිහට මොකක්ද ලියන්නේ? අපි මුලින්ම හැඳින්වීම කරා. ඊට පස්සේ පළවෙනි භාෂාවේ ලක්ෂණයේ විදිහට ලිව්වා ඊටාම සරල, පහසුවෙන් තේරුම් ගත හැකි, අර්ථ රසය සහ ශබ්ද රසය ඉස්මතු වන ආකාරයේ සාම්ප්‍රදායික දොයි 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 දොයියේ බබා බයි 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 බබා කියන තරුණලවිල්ලේ තියෙන සරල ලක්ෂණ මතු කරමින් කතුවරයා සරල භාෂාවක් භාවිත කරනවා කියන එක. ඒ සඳහා උදාහරණයක් සැපෙමු. දෙවෙනි උදාහරණයේ විදිහට අපි ලිව්වේ ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් භාවිත කරනවා. ඒ සඳහා අපි උදාහරණයක් දුන්නා. ඒ උදාහරණය කරපු කවිය ඇතුලේ තියෙන ගැමි ව්‍යවහාරයන් සහිත වචන අපි උපුටලා දක්වලා පැහැදිලි කිරීම කරා. අවසානයේදී අපි කිව්වා කවියාගේ ඒ ගැමි ව්‍යවහාරය ඉතාම නම්‍යශීලී, ඒ නම්‍යශීලී ලක්ෂණ පෙන්වමින් කිසියම් ආකාරයක උපදේශයන් සැපීමක් සිද්ධ වෙනවා කියලා. ඒ උපදේශයන් සපේන බව තහවුරු කරන්න අපි කවි පදේ ලිව්වා කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනා වෙවි ආදී වශයෙන් ඒ ලක්ෂණය ඉස්මතු කරනවා කියන්නේ. දැන් ඒ ඔබ ලිව්වේ උදාහරණ දෙකක්. දැන් අපි තව උදාහරණයක් අරගෙන භාෂාව පිළිබඳ තව තියෙන භාෂාමය ලක්ෂණයක් අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් පිළිතුර 100% සම්පූර්ණ වෙනවා. ඒ සඳහා අපි මොකක්ද ලියන භාෂාමය ලක්ෂණ? ඔබට ඒ සඳහා උදාහරණ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. නැත්නම් ඒ සඳහා පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එස්මහින්ද හාමුදුරුවෝ පොදු ජන ව්‍යවහාරය සහිත ළමා මනස මනවින් අවබෝධ කරගත් පොදු ජන ව්‍යවහාරයේ සහිත ළමා මනස මනවින් අවබෝධ කරගත් සුඛ නම්‍ය භාෂාවක් භාවිත කරනවා කියන කාරණය. සුඛ නම්‍ය භාෂාවක් සුගමත්වේ පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව. යමක් දැන් ඉතා පහසුවෙන් අවබෝධ වෙන විදිහට තමයි භාෂාව හසුරවන්න ඕනේ කතුවරයා. ඇයි? මේ ආමන්ත්‍රණය කරන්නේ දරුවන්ට. මේ කතා කරන්නේ දරුවන්ට. මේ හැඟීම් උපදවන්න හදන්නේ දරුවන්ගේ මනසේ. ඒ හින්දා දරුවට තේරෙන වචනෙන් දරුවට කිව්වම තමයි ඒ කාරණේ ඔහුට අවබෝධ වෙන්නේ. ඒ හින්දා අපි සඳහන් කරනවා තුන්වෙනි භාෂාමය ලක්ෂණයේ විදිහට පොදු ජන ව්‍යවහාරය යොදා ගන්නවා. ඒ පොදු ජන ව්‍යවහාරය යොදාගන්නේ කොහොමද? ළමා මනසට පහසුවෙන් අවබෝධ වෙන විදිහේ, පහසුවෙන් තේරුම් ගත හැකි විදිහේ භාෂාවක් කියන කාරණය ඔබ සඳහන් කළ යුතුයි. එහෙම සඳහන් කරලා ඒ සඳහා ඔබ උදාහරණ කරන්න ඕන කවියක්. දැන් ඒ සඳහා මොකක්ද අපි දෙන උදාහරණය? ඔබට ලියන්න පුළුවන් කවිය. මේ කවිය සඳහන් කරන්න පුතේ. මොකක්ද? තමන් ලැබූ දිවි පෙවෙති. දැන් කවිය මතක තියෙන්න ඕනේ විභාගණ යනකොට. තමන් ලැබූ දිවි පෙවෙති කොටසක් රට සමය වෙති. පුද නොකලොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. දැන් බලන්නකො වචන ටික. තමන් ලැබූ දිවි පෙවෙති
කොටසක් රට සමය වෙතේ පුද නොකොළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. අර පොදු ජන විවහාරය කොහොමද කියන්නේ? පුද නොකොළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. අර සාමාන්‍ය පොදු ජන සමාජයේ තියෙන වචන, පොදු ජන සමාජයේ තියෙන භාෂාව අපි දකිනවා එතන. දැන් මේ කවියත් එක්ක ඔබට පුළුවන් පොදු ජන ව්‍යවහාරයේ වචන මොනවද මේ පද්‍ය පන්තියේ තියෙන්නේ? නැත්නම් මේ කවි අපිට හම්බ වෙච්ච ඒ පොදු ජන ව්‍යවහාරයන් මොනවද කියන එක පැහැදිලි කරන්න ඕනනේ. හොඳට මතක තියාගන්න ඕන දේ. ඒ උදාහරණය සමග කරන පැහැදිලි කිරීම වලට තමයි ඔබට විභාගයේදී වැඩි ලකුණු ලැබෙන්නේ. වැඩිම ලකුණු සංඛ්‍යාව හම්බ වෙන්නේ එතන සාහිත්‍ය රසවින්දනයක් ඇතුළේ. එසා අපි මොනවද මෙතන පොදු ජන ව්‍යවහාරයේ සම්බන්ධ උදාහරණ කරන්නේ? ඔබට උදාහරණ ඒ කවියත් එක්ක ඔබට පැහැදිලි කරන්න පුළුවන්. මොනවද? උඹෙන් පුතේ නේද? පුද නොකළොත් උඹෙන් පුතේ. බලන්න උඹෙන් පුතේ. පොදු සාමාන්‍ය ජන ව්‍යවහාරයේ නේද? මෙලොවට කිසි පළක් නැති. මෙලොවට කිසි පළක් නැති. රට සමය වෙති. නේද? රට සමය වෙති. රට ජාතිය සමය කියන එක නෙමෙයි තියෙන්නේ. නේද? රට දැය සමය කියන එක. අපි සාමාන්‍යයෙන් ලියන්නේ රට දැය සමය කියන. රට කියන්නේ තමන්ගේ රට, දැය කියන්නේ තමන්ගේ ජාතිය, සමය කියන්නේ තමන්ගේ ආගම. එතකොට ඔබට ඒකේ පොදු ජන ව්‍යවහාරය සම්බන්ධ වචන පැහැදිලි කරන්න පුළුවන්. දිවි පෙවෙතේ, සමය වෙතේ, උඹෙන් පුතේ පළක් නැති. මේ වගේ පොදු ජන ව්‍යවහාරයන් සහිත භාෂාවක් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ තමන්ගේ පද්‍ය නිර්මාණය තුළ උපයුක්ත කරගන්නවා කියන එක ඔබට පැහැදිලි කරන්න, සටහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ තුළ ඔබ ලියන්න ළමා මනසට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදිහින් ඊට උචිත භාෂාවක්, ළමා මනසට පහසුවෙන් තේරුම් යන ඊට උචිත භාෂාවක් මේ පද්‍ය පන්තිය තුළ දකින්න ලැබෙනවා කියන කාරණය. ඒ කියන කාරණා ටික ඔබ පැහැදිලි කරගන්න ඕනේ උදාහරණ සහිතව මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ගොනු කරලා. ඊට පස්සේ ඔබට පිළිතුර අවසන් කරන්න පුළුවන් මේ සමස්තය පිළිබඳ සංක්ෂිප්ත සටහනකුත් එක්ක. කතුවරයා උත්සාහ කර ඇත්තේ රට, ජාතිය, ආගම පිළිබඳ හැඟීම් ළමා මනසේ රෝපණය කරමින් අධිරාජ්‍යවාදීන්ට එරෙහි අනාගත පරම්පරාවක් නිර්මාණය කරන්න. ඒ නිදහස් අරගලයේදී කතුවරයා මේ දරුවන්ට නැත්නම් මේ බාල පරම්පරාවට ආමන්ත්‍රණය කිරීමේදී සරල භාෂාවක්, ගැමි ව්‍යවහාරෝචිත භාෂාවක් සහ පොදු ජන ව්‍යවහාරයේ එන පහසුවෙන් තේරුම් ගත හැකි වචන සහිත භාෂාවක් උපයුක්ත කරගන්නවා. ඒ තුළ කවියා තමන්ගේ මුඛ්‍ය පරමාර්ථය නැත්නම් තමන්ගේ අරමුණ සාර්ථකව ජයග්‍රහණය කරනවා කියලා ඔබට පිළිතුර අවසානයේදී පැහැදිලි නිගමනයක් සහිත සටහනක් තියන්න පුළුවන්. එම තියලයි ඔබ ඔබේ රසවින්දනය අවසන් කරන්න ඕන. මුල ටික ලස්සනට ලියලා, උදාහරණ හොඳට ලියලා පුතේ අවසානයක් සටහන් කරන්න බැරි වුණොත් ඔබට විචාරයේදී සම්පූර්ණ ලකුණු ගන්න බැරි වෙනවා. එහෙනම් දරුවෝ ඒ මුල මැද අග කියන ස්ථාන තුනම
සම්බන්ධ වෙන මුලැමැද අග කියන ස්ථාන තුනම සම්පූර්ණ වෙන. ඒ කියන්නේ අංග සම්පූර්ණ පිළිතුරක් ලියන්න උත්සාහ ගන්න ඕනේ. එතකොට ඔබට විභාගයේදී ජයග්‍රහණයක් උසස් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. දැන් එහෙනම් අපි නැවත මතක් කරගත්තොත් පළවෙනි කාරණය අපි ලිව්වේ සරල භාෂාවක් උපයුක්ත කරගන්නවා. සරල භාෂාවක් උපයුක්ත කරගන්නවා. දෙවෙනි ලක්ෂණය අපි ලිව්වා ගැමි ව්‍යවහාරෝචිත භාෂාවේ ලක්ෂණ අපි මේ පන්ති අතර දකිනවා. තුන්වෙනි එක අපි ලිව්වා පොදු ජන ව්‍යවහාරය. පොදු ජන ව්‍යවහාරය අපි දකිනවා. ඒ කියන්නේ මෙතන භාෂාවේ අපි දකිනවා සුඛ නම්‍ය භාවය. සුඛ නම්‍ය භාවය අපි දකිනවා ළමා මනසට ආමන්ත්‍රණය කරන. ළමා මනසට ආමන්ත්‍රණය කරන ළමා මනසට ආමන්ත්‍රණය කරන සුඛනම්‍ය භාෂාවක් අපි මේ පන්තියේ දකිනවා කියන කාරණය. එතකොට ඉතා සරල භාෂාවක් පහසුවෙන් තේරුම් යන සාම්ප්‍රදායික දරුණැලවිල්ලක ආකෘතිය සහිත ලක්ෂණ පෙන්වුම් කරන සිංහල භාෂාවේ තියෙන සරල වචන යොදා ගනිමින් කවියා පද්‍ය රචනා කරනවා කියලා පළවෙනියට පැහැදිලි කරන්න කිව්වා. උදාහරණය ලියනවා අපි මුනිසිරිපාසි බිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුලඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ කියන කවිය. එතකොට අපි ලියන්න කිව්වා අර්ථ රසය සහ ශබ්ද රසය ඉස්මතු වෙනවා. ඒත් එක්කම ගීතවත් බවක් උපදිනවා මේ සරල භාෂාව තුළ කියලා. දෙවෙනියට ලියන්න කියලා කිව්වේ ගැමි ව්‍යවහාරෝචිත භාෂාව භාවිත කරනවා කියලා. ඒ සඳහා ඔබට උදාහරණ කරන්න අපි කිව්වා කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනා වෙවි. ඔහු මෙලොවට පහළ දෙවි රජකයි සලකනු මැනවි කියන කවිය. ඒ පද්‍ය තුල තියෙන ගැමි ව්‍යවහාරයන් ඔබ පුටලා දක්වනවා. කරදර දහසක් ඉන්ටැකිනම් සිනා වෙවි රජකයි ආදී ගැමි ව්‍යවහාරයන් සහිත භාෂාවක් උපයුක්ත කරගන්නවා කියලා ලියන්න කිව්වා. ඒත් එක්කම සඳහන් කරන්න කිව්වා ඒ භාෂාව ඊටම නම්‍යශීලී. ඒ නම්‍යශීලී බව තුළ යම් ආකාරයක උපදේශයන් සැපයීමකුත් කවියා කරනවා. කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනා වෙවි ආදී වශයෙන් කියලා කිව්වා. තුන්වෙනි උදාහරණයක් විදිහට ලියන්න කිව්වේ ළමා මනසට පහසුවෙන් අවබෝධ වන පොදු ජන ව්‍යවහාරය සහිත සුඛනම්‍ය භාෂාවක් උපයුක්ත කරගන්නවා කියලා. ඒ සඳහා අපට උදාහරණ කරන්න කියලා කිව්වා තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නකොලත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ කියන පද්‍ය. ඒ තුළ අපිට ඊටම පහසුවෙන් තේරුම් යන පොදු ජන ව්‍යවහාරය මේ වචන දිවි පෙවෙතේ සමය වෙතේ උඹෙන් පුතේ පළක් නැතේ ආදී විදිහට ළමා මනසට පහසුවෙන් තේරුම් ගත හැකි අවබෝධ කරගත හැකි පොදු ජන ව්‍යවහාරය සහිත සුඛනම්‍ය භාෂාවක් භාවිත කරනවා කියන එක සඳහන් කරන්න කියලා කිව්වා. මේ කියන ලක්ෂණ ටික එක තමයි ඔබ මේ සාහිත්‍ය රසවින්දනය ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ ලියපු මූලික භාෂාමය ලක්ෂණ තුන පිළිබඳ සංක්ෂිප්ත සාරාංශයක් දක්වලා ඒ තුල ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ මේ පද්‍ය පන්තිය තුල තමන් අපේක්ෂා කරපු මුඛ්‍ය පරමාර්ථය ප්‍රධාන අරමුණ සපුරා ගන්න මේ භාෂාව බෙහෙවින්ම උදව් වෙලා තියෙනවා, බෙහෙවින්ම යෝග්‍ය වෙලා තියෙනවා කියන කාරණය
පැහැදිලි කරලා මේ පිළිතුර ඔබට අවසන් කරන්න පුළුවන්කම තිබේ. ත්‍රේ තුල ඔබට ලියන්න පුළුවන් දේශාභිමානී, ජාතිකානුරාගී, අධිරාජ්‍යවාදීන්ගෙන් මව්බිම ගලවා ගැනීම පිළිබඳ හැඟීම් ඉස්මතු වන විදිහට කවියා තමන්ගේ භාෂාව මෙහෙවා තිබෙනවා. ඒ තුළ කවියා තමන්ගේ අරමුණ ඉතාම සාර්ථක ලෙස ජයග්‍රහණය කරනවා කියන නිගමනයත් එක්ක ඔබට පුළුවන් ඔබේ පිළිතුර සාර්ථකව අවසන් කරන්න. ඒ විදිහේ පිළිතුරක් ලියමින් මේ පද්‍ය පන්තිය තුළ ඔබට විභාගයට නිර්දේශ වන භාෂාව පිළිබඳ කාරණය පිළිබඳ ප්‍රශ්නයට සාර්ථක ජයග්‍රහී පිළිතුරක් ලියා ගන්න ඔබට හැකියාව ලැබේ.